අද අපි සමග එකතු වෙන්නේ වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක් කියුවට හුදු වෛද්‍යවරයෙක් පමණක් නෙවෙයි. ඔහු වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් වගේම මෙරට රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් පෙනී සිටින ඒ සම්බන්ධයෙන් නිරන්තර අරගලයකත් නිරත වන සත්‍ය හා සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන වෛද්‍යවරයෙක්. වෛද්‍ය චමල් සංජීව. මම වෛද්‍ය චමල් සංජීවට ආරාධනා කරනවා ඔබ පිළිබඳව අපිට චූටි හැඳින්වීමක් කරලා අපේ සාකච්ඡාව ආරම්භ කරමු කියන යෝජනාව. ස්තුතියි වෙන පළමුවෙනි වැඩසටහන සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මා ගැන කිව්වට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේ මම උපත ලබන්නේ. ඊට පස්සේ මම මගේ ප්‍රාථමික අධ්‍යාපනය තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන්ුත් තංගල්ල රාහුල විද්‍යාලයේ සහ ඒ වගේම උසස් පෙළ වීරකඩි රාජපක්ෂ විද්‍යාලයෙන් පෙනී සිටිනවා. ඊපස්සේ 1998 වර්ෂයේ තමයි මම වෛද්‍ය පීඨය ඇතුළත් වන්නේ කරාපිටිය රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට. ඒ අවුරුදු 5ක ඒ පුහුණු පාඨමාලාවෙන් පස්සේ 2003 අවුරුද්දේ තමයි වෛද්‍යවරයෙක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වීම සඳහා සුදුසුකම් ලබන්නේ. එතනින් පස්සේ වෛද්‍යවරයෙකු විදියට ජීවිතය ගත්තට පස්සේ තංගල්ල කරාපිටිය වගේ ශික්ෂණ රෝහල සේවය කළා. රෝහල් පරිපාලනය පිළිබඳව විද්‍යාපති සහ විශේෂඥ වෛද්‍ය උපාධි සම්පූර්ණ කළා. දැනට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය සේවාහි ජ්‍යෙෂ්ඨ ලේකාධිකාරී විදිහට කටයුතු කරනවා. ඊට පෙර අවසර කිහිපයක් හම්බන්තොට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවය කළා. නමුත් මම දැන් වෛද්‍යවරයෙක් විදිහට ගත කරන කාලයට වඩා මම 1993 වගේ කාලේ කියන්නේ මට වයස අවුරුදු 15 16 වගේ කාලේ තමයි ජනමාධ්‍ය ශාස්ත්‍රයට පැමිණෙන්නේ. ඒ වෙනිට උපාලි පුවත්පත් සමාගම හරහා තමයි ඒවල තිබිච්ච විදුසාර දිවයින වගේ පුවත්පත් හරහා සම්බන්ධ වෙලා. ඉතින් එහෙම ගත්තම මම ජනමාධ්‍ය ශාස්ත්‍රයේ නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට අවුරුදු මතනේ 25කට අධික කාලයක් විවිධ ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන් සහ නවකතා කෙටි කතා විද්‍යා සංවේදන ශාස්ත්‍රයේ කටයුතු කළ තියෙන නිසා මට වැඩියෙන්ම සාහිත්‍ය කලාව පැත්ත සහ සාමාන්‍ය ජන ජීවිතය වඩා සමීපයි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට වඩා. ඒ නිසා තමයි මම හිතන්නේ අර ඔබ කී විදිහටම ඒ කාලේ ඉඳලම සාමාන්‍ය ජනතාව අත්විඳින සමාජ වෙනස්කම් මේ සමාජ ක්‍රමී නිසා වුන් විදින දුක් ගැහැට මම අත්දැක්ක නිසා බොහෝ අවස්ථාවල් වලදී සමහර විට තමන්ගේ පන්ති ආරක්ෂා කරගන්න වෙනත් කණ්ඩායම් කටයුතු කරනකොට මට අර සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් බොහෝ අවස්ථාවල කතා කරන්න සිද්ධ වුණා. මට මතකයි වරක් මම රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ ලේකම්වරයෙකු ලෙස හම්බන්තොට කටයුතු කරන කාලේ රෝහල් පද්ධතියට ඇතන් පිරිසක් පහර දීමක් කළ වෛද්‍යවරට පහර දුන්න අවස්ථාවක ඒ අදාළ කණ්ඩායම අත්තරමට ගන්නාතුරු යම් සාධාරණ අරගලයක් කළා. ඒ නිසා වෛද්‍යවරයෙක් විදියට සමාජ සේවකයෙක් විදියට ජනමාධ්‍යවේදියෙක් විදියට හැමතිස්සෙම මට උත්සාහ ඕනකමක් තිබුණා. අර මම දැකපු රට මම කියවපු ලෝකයේ අනිත් රටවල් වගේ දිනු රටක් කරන්න ඕන කියන දේ අත්දැකීම් ඔස්සේ තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අපට වැරදුනේ කොතනද කියන සාකච්ඡා මාලාවේ තමයි මේ අද වෛද්‍ය චමල් සංජීව අප සමග කතා බහ කරමින් ඉන්නේ. වෛද්‍ය චමල් මම හිතන්නේ ඔබ ගැන ඔබටම හඳුන්වන්නට කිව්වේ ඒක ඉතා වැදගත් වෙනවා. මම අකමැති චුට්ටක් හරි මග හැරුණා නම් ඔබ ගැන මගෙන් මේ විස්තර කරන්න ගියොත් ඒකයි මම ඔබට කිව්වේ ඔබ හඳුන්වා ගැනීම ඉතා වටිනවා කියලා. නමුත් දැන් අපි අපේ සාකච්ඡාවට යනකොට මම ඔබෙන් පළමුවෙන්ම දැනගන්න කැමතියි ඔබ ඇත්තට මාධ්‍යවේදියෙක් විදිහට මට මතකයි මමත් උපාලි සමාගමේ කටයුතු කළ කාලයක්. ඔබේ නම මම හිතන්නේ ඔබ ඉගෙන ගන්නේ ඔබ ඉපදුනේ ඔබ හැදුන වැඩුණේ ඉතාම දුෂ්කර පරිසරයක. අද තංගල්ල සහ එදා තංගල්ල අතර ලොකු පරස්පරතාවයක් වෙනසක් තිබුණා. ඒ තංගලට මමත් ගිහිල්ලා තිබුණා. ඒ කාලේ තිබුණා තංගල ඔබට මතකද අර බස් තිබුණේ අර දෙවෙනි ලෝක යුද්ධය ගෙන ආපු බස් වාගයක් තිබුණා මට මතකයි. MW ආදේර ඔව් අതെ. මම හිතුවා පාසල් ගියත් ඒවක් ගිහිලා තියෙනවා. වීරකටි යන විට තංගල ඉඳලා වීරකටියට බොහෝ අවස්ථා ගියෝ MW ලොරි කුඩා ලොරි භාග වගේ කුඩා ලොරි භාග තිබුණේ. ඒ කාලේම අද වගේ දැන් එක බස් එකක් ගියාට පස්සේ ඊළඟ බස් එකේ ඉන්නේ පැය 3-4ක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ බස් එකෙත් අපිට ඉන්න වෙන්නේ පාපූරේ තමයි විශාල වශයෙන් ඉන්න තියෙන්නේ. ඉතින් අර අද පරිසරය ඇතුලේ ළමයි තියෙන පහසුකම් අපිට තිබුණේ නැහැ. දැන් මොකද අපිට දැන් තොරතුරු තාක්ෂණය අන්තර්ජාල පරිගණක මුකුත් නැති යුගයක අපි තනිකරම
මේ මුද්‍රිත මාධ්‍යයේ පොත්පත් කියවලම තමයි අපේ දැනුම වැඩි කරගන්න තිබුණේ. ඒතර අධ්‍යාපනය සහ විෂය බාහිර කටයුතු සියල්ලම කුඩා කාලේ ඉඳලාම පොත්පත් කියවලා පුවත්පත් සංග්‍රහ හරහා තමයි ලෝකේ ගැන දැනුවත් වීමක් වුණේ. ඉතින් අපිට වැඩි කාලයක් තිබුණා මේ පොත්පත් කියවන්න. මොකද අද කාලේ වගේ තාක්ෂණීය පරිගණක ක්‍රීඩා නැත්නම් මේ තියෙන සංකීර්ණ සමාජ ක්‍රමයක් තිබිච්ච නැති නිසා දැන් නිවස ඇතුලේ ගත්තට පස්සේ දැන් මම තමයි පවුලේ එකම දරුවා. ඉතින් අම්මා සහ තාත්තගේ සේවන තමයි හැදුන් තියෙන නිසා මට වෙන සෙල්ලම් කරන්න වෙන යාළු මිත්‍ර හිටියේ නැහැ. ඉතින් මම අම්මයි තාත්තා එක තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අර ඒ නිසා වැඩි අවකාශයක් තිබුණා නිවස ඇතුලේ වුණත් පොත්පත් කියවලා මේ සමාජය ගැන අවබෝධයක් ගන්න. ඉතින් තාත්තත් වැඩිපුරම පොත්පත් වලට ලැබි පුද්ගලයෙක්. ඔහුට පාලි සංස්කෘත වගේ භාෂාවන් ගැන අවබෝධයක් තිබුණු කෙනෙක්. ඒ නිසා ගෙදර ඔය දැන් කියන්නේ ගුත්තිල සුභාෂිත වල ඉඳලා ලෙනින් කාල් මාක්ස් එන්ගල්ස් වගේ මේ ඔක්කොම විශාල පරාසයක සාහිත්‍ය සමාජ දේශපාලන පොත් අපේ ගෙදර තිබුණා. මම මතකයි දසර අර සෝවියට් දේශය කියලා සංගරාවක් එනවා අර තැපැල් මාර්ගය හරහා. ඒ නිසා මේ පෙරස්ට්‍රොයිකාව කියන්නේ මොකද්ද? රුසියාව සෝවියට් දේශය බිඳ වැටිති. මේවා අර අඩුම ගානේ මූලික අවබෝධයක් මතනේ අවුරුදු 6-7 වගේ එනකොට මේවා ගැන ඇහෙන දැන්න පරිසරයක තමයි හිටියේ. ඒවත් බලපාන්න නැති මම හිතන්නේ මේ විදියට යම් ප්‍රමාණයකට සමාජය තුළ වෙනස් කතාවක් මට කරා. වද චමල් සංජීව. දැන් ඔබ ඊටාම දුෂ්කර පරිසරයක හැදිලා වැඩලා ඉගෙන ගත්තු කෙනෙක්. හැබැයි ඔබේ තරුණ විය වෙනවට ඔබේ උපන් ප්‍රදේශය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ලත් ඇතුළුව අති විශාල දියුණුවකට පත් වෙනවා. දියුණුවක්ද සංවර්ධනයත් කියන කාරණය ගැන අපි කතා කරමු. වෙනස් වෙනවා. රටේ අනෙකුත් ප්‍රදේශයකට වඩා මහා වේගයකින් පිමි පැනමින් දේවල් ඉදි වෙනවා. සංවර්ධනය වෙනවා කියලා තමයි අපි ඒක අදහස් කරන්නේ කතා කරන්නේ. ගුවන් තොටුපොළවල් හැදෙනවා, වරාය හැදෙනවා, ඒ වගේම ජාත්‍යන්තර සම්මාන ශාලා හැදෙනවා. දැන් කියන්නකෝ මේ සංවර්ධනයත් එක්ක දකුණේ ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් වෙලා තිබෙනවාද? ඔවුන් ගැන සතුටුද? ඔබටත් ආඩම්බර තියෙන කාරණේ. ඔව් දැන් ඔබ කියන විදිහටම අවසාන අවුරුදු 15-20 ඇතුළත භෞතික වශයෙන් සමහර දිස්ත්‍රික්කවල සමහර කලාපවල සංවර්ධන අපි දකින භෞතික සංවර්ධනය කියන්නේ අධිවේගී මාර්ග ඉදවීම, ගුවන්තොටුපළ ඉදවීම, වරායවල් ඉදවීම, සම්මන්ත්‍රණ ශාලා ඉදවීම වගේ භෞතික වශයෙන් තෝරාගත්ත කලාපවල වෙනස් වීම සිද්ධ වෙනවා. හැබැයි අපි දැන් සංවර්ධනය කියන අර්ථ දැක්වීම ගත්තත් සංවර්ධනය කිව්වට පස්සේ මේ මානව සම්පතේ දිනුවක් සිද්ධ වෙන්නේ. මානව සම්පතය අද අපි දකින දරිද්‍රතාවයෙන් තොර දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙන්න උන්ට තමන්ගේ එදිනදා ජීවන අවස්ථාවන් සපුරා ගන්න අවශ්‍ය කරන පහසුකම් නිර්මාණය වෙලා තියෙන්න ඕන. විශේෂයෙන්ම අනුන්ට අත නොපා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕන. ඒකේ වැදගත්ම දේ තමයි මිනිසාගේ නැත්තම් ඒ කලාපවල ජීවත් වෙන මිනිසුන්ගේ සතුට කියන එක. කියන්නේ මානසික සැහැල්ලුව නිරුල්භාවය සහිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදෙන්න ඕන. ඒතර මේ මානව සම්පත්තිය දියුණුවත් සමග අත්වල බැඳ ගන්නට ඒ සඳහා උදව් උපකාර කරන භෞතික සම්පත් වල දියුණුවක් සිද්ධ වෙන්න ඕන. හැබැයි මා දකින දේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන් අනිත් දිස්ත්‍රික්ක ගත්තට පස්සේ පහුගිය අවුරුදු දශක 4ක 5ක කාල සීමාව ඇතුළේම සමහර කලාපවල සිද්ධ වෙච්ච භෞතිකමය සංවර්ධනය හැරෙන්නට උත තෝරාගත්ත පිරිසක 120කට අඩු ප්‍රමාණයක පිරිසකගේ වරප්‍රසාදලත් කණ්ඩායම් වලස ඔවුන් සමග ගනුදෙනු කරන ව්‍යාපාර පැලැන්තියක 14කගේ සංවර්ධනය හැරෙන්නට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනිකුත් දිස්ත්‍රික්කවලත් ගත්තට පස්සේ පොදුවේ සාමාන්‍ය මහ ජනතාවගේ අපි කියන මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිසුන්ගේ ජීවන තත්ත්වවල ප්‍රබල වෙනස්කම් මම දකින්නේ නැහැ. ඒක හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන්. ගාල්ල මාතර කලාපවලත් ඒ තත්ත්වය වෙනසක් වෙන්නේ නැහැ. නිසා අපි අර මේ සංවර්ධනය සිදුවීමේදී විශේෂම අපි දකින්න මේ සංවර්ධනයේදී අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරාය, සම්මන්ත්‍රණ ශාලා මේ සියල්ල ඉදි වුණාට ඒක අසමත් වෙනවා රටේ ජාතික සංවර්ධනයට ආදායම් ලබන ප්‍රවේශ බවට පත් කරගන්නට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් හම්බන්තොට තියෙන මත්තල ගුවන්තොටුපළ ගත්තට පස්සේ අපි දකින්නේ නැහැ ඒක ජාතික සංවර්ධන කොහොමද දායක වෙන්නේ කියන එක. අද අපි දන්න කෝප් කමිටුව අනාවරණය වෙන්නේ ගුවන්තොටුපළ වෙන්න පුළුවන්, වරාය වෙන්න පුළුවන්, සම්මන්ත්‍රණ ශාලා ඉදි කරන්න ගිහපු මුදලට සාපේක්ෂව පහුගිය අවුරුදු 5-10දී ලැබිච්ච ආදායම ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් වෙනවා. දැන් ලෝකයේ අනිත් රටවල් ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ භෞතිකාංශයේ සංවර්ධනය මානව සම්වර්ධනයත් එක්ක දායක වෙනවා. ඒ වගේම තමයි අර ආයෝජනය කරලා ගේන මුදල් තවදුරටත්
රට ඇතුලේ ආයෝජනය වෙලා ආදායම් ලබන මාර්ග බවට පත් වෙනවා. ඒතර ආදායම් මාර්ග දියුණු වුණාට පස්සේ සංවර්ධන කලාප කාර්මික කලාප දියුණු වුණාට පස්සේ ඒ ලැබෙන මුදලින් පුළුවන්කමක් ලැබෙනවා අර ගුවන්තොටු පළාත් වරායක් අධිවේගී මාර්ගයක් හදන්න භාවිතා කරා නම් විදේශ ණය මුදලක් ඒ ණය මුදල ගෙවන වාරිකය සොයාගන්නේ අර ආයෝජනයේ හරහා ලැබෙන ප්‍රතිලාභ වලින්. හැබැයි අපි දකින දේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි දැන් මේ දවස්වල මුළු රටේම කතා කරන ගැටලුවක් තියෙන නිසා විදේශ ණය අපි කොහොමද භාවිතා කළේ කියන එක අර සංවර්ධන යෝජනා ක්‍රම කියලා අපි පෙන්නපු ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ලැබෙන්නේ නැති නිසා අපට සිද්ධ වෙලා තියෙනවා ඒ ණය මුදල් ණය වාරික ගෙවීම සඳහා නැවත වරක් ණය මුදල් ලබා ගන්න. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ලක්ෂ 50ක් අරගෙන අපි ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒ ව්‍යාපාරයෙන් අපිට ආදායමක් ලැබෙන්නේ නැත්නම් අපිට අර ණය වාරිකය ගෙවන්න අපි තවත් බැංකුවකට ගිහින් තවත් ණයක් ගන්නවා. ඉතින් මේ කියන අපිට සාමාන්‍ය ජීවිතය අතුරුනේ තත්ත්වෙම තමයි මේ රටේ අත්දකින්න වෙලාවක් තියෙන්නේ. අපි මෙහෙම මේ කතා කරමු මම පොඩි බාධාවක් කරලාද මන් දන්නේ නැහැ. අපි කැමති දැන් අපි ඉන්නේ අපිට වැටෙන්න පුළුවන් අන්තිම තැනට වැටලා. එතකොට එක පැත්තකින් අර ඔබ කිව්වා වගේ අපේ ණය කළමනාකරණ සම්බන්ධයෙන් අපි අසමත්භාවයක් දක්වලා තිබෙනවා. අනිත් පැත්තෙන් දූෂණය සහ වංචාව පිළිබඳව අපිට ලොකු මේ කතන්දර ගොඩක් ඇහෙනවා. දැන් අපි මේ මොහොතෙත් මේ රටේ වැඩිහිටියෝ ඒ කියන්නේ තමන්ගේ වැඩ කරන වෙලාවෙන් ඉන්නේ පෝලිං වල. ඔබ කොච්චරක් වැඩිම පොලිමද දෙනවද? ඔව් දැන් මේ ආසනසර ඉන්ධන පෝලිම් වල දැන් වාහනෙට ඉන්ධන නැති වුණාට පස්සේ පැය 5ක් 6ක් වගේ ඉන්ධන පෝලිම් වල ඉඳලා තියෙනවා. අපි ගෙදර ගත්තට පස්සේ අර දර ලිප් භාවිතයක සිද්ධ වෙන නිසා තාම ගෑස් පෝලිම් වල ඉන්න සිද්ධ වෙලා නැහැ මට මොකද තියෙන ගෑස් ටැංකිය අර පරිස්සමෙන් පහුගිය මාස කිහිපෙ පාවිච්චි කළා. නමුත් මම ඔබ කියන විදිහටම අපේ රටේ ජනතාවගේ මිනිස් පැය විශාල ප්‍රමාණයක් මේ වෙන විට ඉන්ධන පෝලිම නිසා ගෑස් ටැංකිය වල පෝලිම නිසා හිමි වෙනවා. ඒ වගේම පහුගිය කාලෙ විතර විදුලි කප්පාදුවක් දැන් උනත් රාත්‍රී කාලේ විදුලි කප්පාදුවත් එක්ක පැය දෙකක් වගේ කුඩා කාලයක් වුණත් ඒ කාලේ ඇතුළතදී අපි දන්නවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ රාත්‍රී විදුලි කප්පාදුවත් එක්ක පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ මඩාල වීමක් සිද්ධ වෙනවා. එතකොට විදුලි අර්බුදය තියෙනවා, ඉන්ධන අර්බුදය තියෙනවා, ගෑස් අර්බුදය තියෙනවා. මේ ඒ වගේම දැන් ඉස්සරහට දැන් ආහාර අර්බුදය නිර්මාණය වෙනවා. ඖෂධ හිඟේ සහ ඖෂධ අර්බුදය නිර්මාණය වෙනවා. ඒතර මෙහෙම ගත්තට පස්සේ අපිට මතු පිටින් පෙනෙන ආර්ථික අහිමිවීමකට වඩා විශාල වශයෙන් දෛනිකව අර මිනිස් පැය ගණනක් කාලය ධනය ශ්‍රමය වක්‍රාකාරයෙන් මේ මොහොතේ රටේ ජාතික සංවර්ධනය අහිමි වෙනවා. අපි දැන්ටමත් රාජ්‍ය ආයතන වල සේවකින් කැඳවීම සීමා වෙලා තියෙනවා. සමහර රාජ්‍ය ආයතන සිකුරාදා දවස් රජයෙන් නිවාර්ජන බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රාජකාරී කරගන්න විදියක් නැහැ. ඉන්ධන නැති නිසා සේවයට වාර්තා කරන්න බැරිලා. ඉතින් මේ සමාජ ක්‍රමයක් එක්ක අපි දකින දේ තමයි මේක නොසලකා හරින්න බැරි තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. අපි මට මතකද අපි කුඩා කාලයේදී ඉතියෝපියාවේ නැත්නම් රුවන්ඩාවේ අප්‍රිකානු කලාපයේ මිනිස්සු කොහොමද ආහාර හොයාගෙන අර පිඟානක් අරගෙන බෙලෙක් පිඟානක් අරගෙන යන්නේ කොහොමද කියන එක අපි දැක්ක රූපවාහිනී නාලිකාවල. මිනිස්සු අර ආහාර බෙදනකොට ගිහිල්ලා පොර කාලා කෑම ගන්න එක්සත් ජාතික සංවිධානයේ වාහන පස්සේ දුවන හැටි අපි දැක්කා. බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන හැටි අපි රූපවාහිනී නාලිකාවල දැක්කා. ඉන්ධන නැතුව මිනිස්සු පෝලිං වල ඉන්නකොට අපි ඒකාලිකව බලන්න රටවල් කොයිතරම් දුප්පත්ද ඉන්ධන නැහැ නේ කියලා අපි කිව්වා. ඒ කියන්නේ මීට අවුරුදු 20කට විතර කලින්. හැබැයි අපි අද ඒ තත්ත්වය ප්‍රායෝගිකව අත්විඳින. ඒ නිසා මම හිතන්නේ අපි පහුගිය අවසාන අවුරුදු 25 30 ඇතුළතදී ඊටාත්ම දරුණු විදිහට සමාජයක් විදිහට මූල්‍ය කළමනාකරණය දුර්වල වීම එක පැත්තකින් අනෙක් පැත්තෙන් ඔබ කිව්ව ලෙසම දේශපාලන යාන්ත්‍රණයත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ තියෙන අසීමිත දූෂණ වංචක විනයක් විමර්ශනයක් සහ විගණනයක් නොමැති වීම නිසා රට බරපතල තත්ත්වයට අද වැටලා තියෙනවා. අර ඒකයි මම මුලින්ම කිව්වේ විදේශ ණය ලබා ගැනීමේදී අපේ ණය හරියට ආයෝජනය කරන්න කළමනාකරණය නොකිරීම නිසා ප්‍රතිඵල අත්විඳලා තියෙනවා. දැන් මම ඔකට උදාහරණයක් ගත්තොත් අපේ රටේ අවුරුද්දකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ගත්තොත් 5000ක් 10000ක් අතර ප්‍රමාණයක් තමාගේ ඩිප්ලෝමා උපාධිය නැත්නම් විද්‍යාපති උපාධිය නෙලා ආචාර්ය උපාධිය සඳහා නිබන්ධන ලියනවා. අපිටම ආසන්න වශයෙන් 5000ක් කියන. ඒතර මේ 5000 ඇතුළේ අපේ රටේ විශ්වවිද්‍යාල තරුණ තරුණියන් පර්යේෂණ කරලා අත්දැක බැලීම් කළා ඒ සම්බන්ධ ප්‍රතිඵල සහිතව විවිධ පරීක්ෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරනවා. ඔබ ගිහින් බැලුවොත් අපේ රටේ විශ්වවිද්‍යාලවල පුස්තකාලවල මේවා ලක්ෂ ගාණක් ගොඩ ගහලා තියෙනවා. මේවා වේයෝ කනවා, කාවෝ කනවා, වැස්සට තෙමෙනවා, අහුවට වේලෙමින් විශ්වවිද්‍යාල පුස්තකාල තුල තියෙනවා.
හැබැයි මේවා දැන් ලෝකෙ වෙන රටවල් ගත්තට පස්සේ ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කරන දෙන පර්යේෂණීය නිබන්ධනය ඔවුන් තමාගේ රටේ ඒ පර්යේෂණය කරන්න යම් අඩුපාඩුවක් රටේ තියෙන නිසානේ අපි කියන එක නොලෙජ් ගැප් එකක් වෙන්න පුළුවන් සර්විස් ගැප් එකක් වෙන්න පුළුවන් ඒවා හඳුනා ගන්න තමයි පර්යේෂණයක් කරන්නේ. ඒතර ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට වගකීමක් තියෙනවා ඒ හඳුනා ගන්න ගැප් එක කළමනාකරණය කරන්න ලබා දෙන නිර්දේශ රෙකමන්ඩේෂන් අපි ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ඒකට අපි ලබා දෙන උපාය මොකද්ද? ඉම්ප්ලිමන්ටේෂන් එක මොකද්ද කියන එක කියන්න ඕන. ඒතකොට ඔහු සාර්ථකව පර්යේෂණයක් කළා තමන්ගේ අධීක්ෂණ නිලධාරීන් යටතේ වාර්තාව දෙනවා. ඉතින් මේ වාර්තාව දුන්නාට පස්සේ ලෝකයේ දියුණු රටවල් කරන්නේ ඒ කොටස් හඳුනාගෙන ඒවා රටේ ජාතික පද්ධතියට එකතු කරගන්නවා. දැන් අවශ්‍යට අපේ රටේ අර විභාග පාස් වෙන අධ්‍යාපන ක්‍රමයේ මේ ශිෂ්‍යත්ව විභාගයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විතරක් නෙමෙයි අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වුණත් විශ්වවිද්‍යාලේ කියන්නේ තවත් ටියුෂන් පන්තියක්ද කියන දේ තමයි මට බොහෝ විට හිතලා තියෙන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ ළමයි ගිහිල්ලා නෝට් ටික කටපාඩම් කරලා විභාග ලියලා නිබන්ධනය ලියලා පාස් වෙලා සමහරට ඉගෙන ගන්න විද්‍යාව ගණිතය වෙන්න පුළුවන් අවසානයේ රැකියාව කරන්න බැංකුවක වෙන්න පුළුවන් නැත්නම් කලා උපාධියක් හදාලා සමහරලාවට ඒක නොගැලපෙන තැනක සේවය කරනවා විද්‍යා උපාධියක් හදාලා සමහර අවස්ථාවකදී ගිහිල්ලා කලා මේ අපි දකිමු කළමනාකරණ සහායකවරයෙක් විදිහට නැත්නම් සංවර්ධන නිලධාරියෙක් සේවය කරන්න පුළුවන්. එතකොට මේක අපි දකින්නේ සම්පූර්ණයෙන්ම ගත්තාට පස්සේ උඩ ඉඳලා පල්ලෙහාට ගත්තම අපේ ප්‍රතිපත්ති සකස් කරනකොට රටේ ජාතික සංවර්ධන දායක කර ගැනීමක් වෙන්නේ නැහැ. දැන් ලෝකයේ දියුණු රටවල් ජපානයේ වෙන්න පුළුවන් තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ඉඳලා මේ හැම රටක්ම ගයි. අඩුම ගානේ ඉන්දියාව ගත්තත් ඉන්දියාවේ තියෙන දේ තමයි මේ අධ්‍යාපන ක්‍රමය හැමතිස්සෙම දායක කරනවා රටේ ජාතික සංවර්ධනයට මුදල් එන විදියට තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඒතර මේ ජාතික සංවර්ධනයේ උපයා ගන්නා මුදල් වලින් තමයි නැවත ආයෝජන කරන්නේ. විදේශ ණයක් ගත්තනේ ණය පියවන්නේ. හැබැයි අපි මේ தත්ත්වය පහුගිය අවුරුදු 25 30ම දකින්නේ නැහැ. අපි හැමදාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කරන්නේ එකපාරක සාමා අමර හිටියනම් සාමා අමර අයින් කරලා සුනිල් නිමල් එකතු කරන දාලා පාඩමක් හදන එක තමයි අපි කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා. ඒක කලින් මාටින් වික්‍රමසිංහ මහතාගේ නවකතාවක කොටසක් තිබ්බනම් මේ පාර සමහරලාට ගුණදාස අමරසේකර මහත්තයාගේ කතාවක් දානවා සිලබස් එකට විෂය නිර්දේශ. අපි ඒක තමයි කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරා කියලා. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී වේවා රටේ විද්‍යා ප්‍රතිපත්තියකදී වේවා වෙන්න ඕන දේ තමයි රටක් විදියට නැගී සිටින්න අවශ්‍ය කරන ඒ පුහුණුව විනය ශික්ෂණය පාසල් කාලේ ඉඳන් ලබා දීලා ඊට අනුබද්ධ විශ්වවිද්‍යාල පද්ධතිය රාජ්‍ය ආයතන පද්ධතිය ගොඩනගලා ඒ විදිහට තමයි ගමන් කරන්න ඕන. දැන් ඔබ ඇහුවා අපිට වැරදුනේ කොතනද? ඒතර වැරදිච්ච දේ තමයි මම දකින දේ තමයි මෙන්න මේ දැක්ම දර්ශනයේ තියෙන නායකයින් අපි දකින්නේ අපේ රටේ නිදහසෙන් පස්සේ බිහි වෙනවා. දැන් ලෝකේ හැම දැන් උදාහරණයක් වශයෙන් දැන් අප්‍රිකාව ගත්තොතින් නෙල්සන් මැන්ඩෙලා කියන තනි පුද්ගලයා තමයි දකුණු අප්‍රිකාව වෙනස් කරන්නේ. මැලේසියාව ගත්තොතින් මහතිර් මොහමඩ් කියන වෛද්‍යවරයා තමයි මැලේසියාව වෙනස් කරන්නේ. ලී කුවාන් යූ කියන ආර්ථික විද්‍යාඥයා තමයි සිංගප්පූරුව වෙනස් කරන්නේ. ඒ වගේම ආසන්නයේ අපි දන්නවා පාකිස්තානයේදී දැන් බලය අහිමුණත් පාකිස්තානයේ අවසානයේදී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තානයේ ලෝකේ පහළ රටක ඉඳලා විශාල වෙනස්කම් කරන රටක් බවට පරිවර්තනය කරනවා. අවසානයේ ඒ නිසාම ඔහුට තනතුරෙන් දාලා යන්න වෙනවා දූෂිත දේශපාලකයන් ඔහුව බලෙන් පහ කරන්නට කුමන්ත්‍රණ කළා ඉවත් කිරීමක් කරා. ඒ නිසා අපට පේන දේ තමයි අපට වැරදිච්ච තැන මම දකින දේ තමයි අර දීර්ඝකාලීන දැක්මක් සහිතව රටක් මෙහෙවන්න පුළුවන් ක්‍රමවේදයක් සහිත නායකයින් අපේ රටේ බිහි වෙන්න ඕන. දැන් අපේ රටේ වර්තමාන පාර්ලිමේන්තුව ගත්තම අපිට පේන දෙයක් තමයි නැත්නම් අපේ රටේ සමස්ත දේශපාලන යාන්ත්‍රණය ගත්තට පස්සේ මේක ඇතුලේ ඉන්නේ කවුද? ව්‍යාපාරිකව වෙන්න පුළුවන්. කළුකඩ මුදලාල්ල වෙන්න පුළුවන්. ඍජුහා වක්‍රාකාරයෙන් විවිධ අධිකරණමය ක්‍රම යටතේ දඬුවම් ලැබිච්ච, නියම වෙච්ච ජනාධිපති සමාව ගත්ත පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒතර අපිට පේන්නේ නැහැ මේ තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර අරමුණු කරන පුද්ගලයන් පිරිසක් පක්ෂ දෙක තුනකට බෙදිලා ඒව ගැන කතා කරනව හැරෙන්නට මේ ජාතික සංවර්ධනය ගැන කතා කරන විදිහ දැන් මේච්චර රටේ බරපතල අර්බුදයක් තියෙද්දි පහුගිය අවසාන මාස දෙකේ අපි දකින්නේ දේශපාලකයන් වෙතින් රටේ ජාතික සංවර්ධන ප්‍රායෝගික වැඩසටහන ඉදිරිපත් වෙනවා. මේ මොහොතේ උන් කතා කරන්නේ තම තමාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර විතරයි. ඔබට මට මතක නම් අපේ රට අන්තිම අවුරුදු 5 වගේ කාල සීමාවෙදී අපේ රටේ කැබිනට් සංශෝධන 80කට වඩා සිද්ධ වෙලා තියෙනවා. ලෝකෙ මතන අඩුම කාලයකදී වැඩිම කැබිනට් සංශෝධන ප්‍රමාණය වෙච්ච රටක් බවට ලංකාව පත් වෙලා තියෙනවා. ඒතකොට ඔලුගෙඩි මාරු කරමින් අත්දා බැලීම් කරමින් අපි තාමත් ට්‍රයල් ඇන් එරර් තමයි නිදහසින් අවුරුදු 74ක් ගිහිල්ලත් අපි තාමත් ට්‍රයල් ඇන් එරර් ක්‍රමෙට තමයි මේ රට
ගෙනියන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න ඕන. මේවා ගැන දකින මිනිස්සු මේවා වෙනස් කරන්න කැමති මිනිස්සු ඉන්නවා. දැන් බලන්න ඔබ මේ කොළඹ නගරයේ තියෙන අධික මාර්ග තදබදය දැන් මේ දවස්වල මාර්ග තදබදය අඩුවීම ඉන්ධන අර්බුදය නිසා නමුත් කොළඹ නගරයේ අධික මාර්ග තදබදයක් තියෙනවා. අපේ රටේ ප්‍රවාහන පද්ධතිය පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවා අපේ රටේ දියුණු වෙලා තිබ්බනම් මේ ඉන්ධන අර්බුදයක් බරපතල රට බලපාන්නේ නැහැ. දැන් එලන් මස්ක් දන්න ට්විටර් සමාගම ළඟදී ගත්තා මේ ලෝකයේ ඉන්න ප්‍රබල ධනවතෙක් එලන් මස් කියනවා ලෝකයේ දියුණු වෙන්න ප්‍රධාන කාරණු 3ක් බලපානවා කියලා. එකක් තමයි රටක් ඇතුලේ පොදු ප්‍රවාහන සේවා කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන එක ඉතා විශිෂ්ට තැනක තියෙන්න ඕන. දෙවෙනි කාරණා තමයි බල ශක්තිය එනර්ජි කියන එකේ රටේ රට දියුණු වෙන්න රට සංවර්ධනය කරන රට ධාවනය වීම සඳහා සස්ටේනබල් එනර්ජි කියන්නේ දරා ගන්න පුළුවන් රට ඇතුලේ නිර්මාණය කරන නිෂ්පාදනය කරන්න පුළුවන් අකණ්ඩව ලබා ගන්න බලශක්ති ප්‍රභවයක් තියෙනවා. තුන්වෙනි කරුණ තමයි තොරතුරු තාක්ෂණය සහ පුද්ගලයන් අතර තියෙන දත්ත පද්ධති හොමාරුව. එතකොට එනර්ජි අනික් පැත්තෙන් ට්‍රාන්ස්පෝර්ටේෂන් සහ කනෙක්ටිවිටි නැත්නම් තොරතුරු තාක්ෂණය. එතකොට මේ කරුණු තුන මත තමයි මේ මුළු ලෝකෙම රඳා පවතින්නේ කියලා එලන් මස්ක් කියනවා. දැන් අපේ රටේ බලන්න මේ කරුණු තුනම අද අපිට අහිමි වෙලා තියෙනවා. අද අපේ රට සම්පූර්ණයෙන්ම බලශක්තිය අකණ්ඩව පවත්වාගෙන යන බෑ රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක රටක සංවර්ධනය සඳහා වර්තමානයේ වෙන විට පිළිගත් දෙයක් තමයි බලශක්ති ප්‍රභවයන් තියෙන්න ඕන. ඒ වගේම තමයි දියුණු ප්‍රවාහන පද්ධතියක් තියෙන්න ඕන. තොරතුරු තාක්ෂණ පද්ධතියක් තියෙන්න ඕන. හැබැයි අපේ රට නිදහසෙන් අවුරුදු 74ක් ගිහිල්ලා ලෝකයේ හැම රටක්ම හතරවෙනි පරපුරේ කාර්මික විප්ලවයත් එක්ක යන්නේ. දැන් ඔබ දන්නවා අපි ගල් යුග, එඬේර යුග, ගොවි යුග, විදුලි යුග පසු කළා අද ජීවත් වෙන තොරතුරු තාක්ෂණ යුගයක් ඇතුලේ. ඒතර මේ ලෝකයේ 16 වෙනි සියවසේ වෙච්ච කාර්මික විප්ලවයත් එක්ක මේ පරිවර්තනත් එක්ක තමයි ලෝකෙ ගමන් කරන්නේ. ඒතර අපි අද වෙනකොට නැවත ආපස්සට ගමන් කරන්න පටන් අරන් තියෙනවා. අපි මේ බලශක්තිය ගැන අපිට අර්බුදයක් නිර්මාණය වෙනවා. පොදු ප්‍රවාහන සේවා ගැන අර්බුදයක් තියෙනවා. අපේ රටේ තොරතුරු තාක්ෂණ පද්ධතිය ගැන මේ සම්පූර්ණයෙන්ම අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර මේ විතර අපිට පේන දේ තමයි වර්තමානයේ තියෙන ලෝකයේ තියෙන නව ප්‍රවණතාවයන් අපේ රට ඇතුලේ කළමනාකරණය කරන්න අසමත් වෙලා තියෙනවා. ඒක දකින්න දේ තමයි, පේන දේ තමයි මේක මේ සම්බන්ධව දැක්මක් තියෙන දර්ශනයක් තියෙන නායකයින් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි හොයන්නේ අපේ රටේ මිනිස්සු හොයන්න ඕන, අපේ රටේ ජනතාව හොයන්න ඕන තමන්ගේ රට මෙතනින් ඉස්සරහට ගෙන යන්න පුළුවන් නායකයින්. ඒ කියන්නේ පක්ෂ වෙන්න පුළුවන්, ක්‍රමවේද පුළුවන්, විවිධ ප්‍රතිපත්ති මේ සියල්ල මොනවා තිබ්බත් අපට මේ දර්ශනයේ තියෙන නායකයින් නැත්තම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒක දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමක් දිගින් දිගට පරදිනවනේ ඒක වෙනස් කරන්න නම් නායකයෙක් ඉන්නෝනේ. නායකයාට තමයි කණ්ඩායමේ අඩුපාඩු හඳුනාගෙන ක්‍රීඩකයන් හරිතැන පිහිටුවලා ප්‍රතිවාදී පිළ දවා ගන්න සැලසුම් සකසලා ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නැති වුණොත් අපිට මේ ක්‍රමෙන් එලිට එන්න වෙන්නේ නැහැ. අපි ඉපදුනේ සංවාදයෙන් පවතින රටක, අපි ජීවත් වුනේ සංවාදයෙන් පවතින රටක, දැන් අපේ දරුවෝ ජීවත් වෙන්නේ සංවර්ධනයෙන් පවතින රටක. හැබැයි තව ටික දවසක් ගියාට පස්සේ අපි සංවර්ධන වෙමින් පවතින කලාපේනුත් තවත් පල්ලෙහාට වැටෙනවා. අර ඔබ මුලින් කිව්වා වගේ අපිට දැන් වැටෙන්න තැනක් නැති තරමට අපේ රට පල්ලෙහාට වැටලා තියෙන්නේ. ඒක නිසා මේ ක්‍රමය වෙනස් කරන්න නම් නිවැරදි නායකයින් මහ ජනතාව තුළින් බිහි වෙන්න ඕන. දැන් අපි ඔබේ මේ දීර්ඝ පැහැදිලි කිරීමත් එක්කම මතුව කාරණා මේ මැදිරියේ අවස්ථා කීපකදීම විවිධ විද්‍යුතුන් හරහා කියවුණා. විශේෂයෙන්ම රැකියා ප්‍රශ්නය. අපේ රටේ රැකියාවකට අයදුම් කිරීමේදී එක්කෙනෙක් ඒක රැකියාවට නෙවෙයි විවිධ වර්ගයේ වට අයදුම් කරනවා. හැබැයි ඔහු දන්නේ මම මොකද කරන්න ඕන කියන කාරණය. අහුවෙන ඕනෑමකට යනවා. හරිද? දැන් අපි ඉන්නේ මේක වෙනස් කරන්න ඕන කියන තැන්නේ. හැබැයි අපිට තාමත් මේක වෙනස් කරන්න ඕන කීවට වෙනස් කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. දැන් මගේ අනිත් විමසීම තමයි ඔබෙන් ලංකාවේ බුද්ධිමතුන් උගතුන් සම්බන්ධයෙන් හිඟයක් නැහැ. ඔවුන් මේ රටේ මහජනයාගේ මුදල් වලින් ඉගෙනගෙන විවිධ රටවල පවා මම දැන් උපදේශය මතලුත් කටයුතු කරනවා. දැන් හිතෙන් නැද්ද ඔබට පෙර පරම්පරාවේ උගත් සහ බුද්ධිමතුන්ගේ වගකීම හරියට ඉෂ්ට වුණේ නැහැ කියන මේ කාරණය සම්බන්ධයෙන්? මෙහෙමයි. දැන් උතන ඔබ කිව් කතාව ගත්තට පස්සේ අපි දකින දෙයක් තමයි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අට්‍රැක්ටරේ කියන එක නිර්මාණය කරන අපේ රටේ ඉංජිනේරුවරයෙක් රේ විජේවර්ධන. සැහැල්ලු ගුවන් යාන ඔහු නිර්මාණය කරනවා. ඒතර ඔහොම ගත්තට පස්සේ පහුගිය නිදහසින් පස්සේ කාලසීම ඒ වගේම අපි දන්නවා සමහරවල් හෙලිකොප්ටර් හදන්න පුළුවන්.
අද තියෙන මේ දියුණු තාක්ෂණික උපායන් සමග උරනුර ගැටි නව නිර්මාණ කරන්න පුළුවන් විශාල ඉංජිනේරුවන් ප්‍රමාණයක් වෛද්‍යවරු ප්‍රමාණයක් අපේ රට ඇතුලේ පහුගිය අවුරුදු 74 ඇතුළත බිහි වෙනවා. හැබැයි අපි දකින දේ තමයි මේ අයට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් පාලන තන්ත්‍රයක් අපි දකින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මට ඕස්ට්‍රේලියාවේ හමු වෙනවා මගේ මිත්‍රයෙක් ඉංජිනේරුවරයෙක්. ඔහු කියනවා මේ අපේ රටේ තියෙන අධික මාර්ග තදබදය පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න, දුම්රිය සේවා දියුණු කරන්න, පොදු බස් සේවා දියුණු කිරීම සම්බන්ධ ප්‍රායෝගික උපදෙස් දීලා කටයුතු කරන්න විශේෂ වැටුපක් නැතුව ඔහු ඇවිල්ලා සේවය කරන්න කැමතියි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ නව අදහස් තියෙන සංකල්ප තියෙන රාජ්‍ය නිලධාරීන් ඒ වගේම පෞද්ගලිකංශයේ පුද්ගලයන්ගෙන් ප්‍රයෝජන ගන්න මේ රට සූදානම් නැහැ කියන එක අපි පැහැදිලිව අත්දකින දෙයක්. අලුත් යෝජනාවක් ඉදිරිපත් කරෝතින් බලන්නේ ඒ දේශපාලකින් වෙන්න පුළුවන් ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන් Tamanට මුදලක් ලැබෙන්නේ නැත්නම් කොමිස් මුදලක් ලැබෙන්නේ නැත්නම් ඒ විනි වැඩ සඳහා උදව් කරන්නේ නැහැ. ඒ විනි වැඩ තනිකරම ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර මාන මුලින් කිව්වා වගේ දැන් ලෝකේ වෙනස් කරපු නායකින් ගත්තට පස්සේ වුන් ඉහළ ඉඳලා ගත්තම Tamanගේ රට අද තියෙන තත්ත්වෙන් තවද 25ක් 30ක් ඉස්සරහට ගෙන යන්න පුළුවන් සංකල්ප වලට අදහස් වලට උන් ඉරදීමක් සිද්ධ කරා. ලී කුවාන් යූ සිංගප්පූරු වෙනස් කරනකොට 1970 වගේ කාලේ තමයි සිංගප්පූරේ තරුණයන්ට කියන්නේ යුරෝපයට ගිහිල්ලා පරිගණක ඉගෙන ගන්න කියලා. එතකොට සිංගප්පූරුවට පරිගණක තාක්ෂණය ඇවිල්ලා නැහැ. හැබැයි ඔහු දකිනවා තව අවුරුදු 35ක් 40ක් ගියාම මේ ලෝකේ වෙනස් කරන්නේ පරිගණක තාක්ෂණයෙන් කියලා ලී කුවාන් යූ තමගේ අත්දැකීම් එක උගත්කමත් එක්ක බුද්ධියත් එක්ක දකිනවා. මහතිර් මොහමඩ් මේක දකිනවා අවුරුදු 25ක් 30ක් කලින්. ඒතර ඔහු දැකලා වුන් කරන්නේ තමන්ගේ රටේ තරුණයන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙනවා. ඒ නිපුණතා කියන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ලබා දෙනවා. එතකොට ඔවුන් නැවත තමන්ගේ රටට ගෙන්නගෙන ඔවුන්ට අවස්ථාවක් ලබා දෙනවා තමන්ගේ රට ඇතුලේ කර්මාන්ත ශාලා ආරම්භ කළා නැත්නම් ව්‍යාපාර කටයුතු ආරම්භ කළා සෝත්සාහයෙන් නැගී සිටින්. එතකොට දැන් අපිට මට මොනතරම් සංකල්ප තිබුණත් මගේ ළඟ කොයිතරම් අලුත් අදහස් තිබුණත් අපේ රටේ වෛද්‍යවරුන්ට පුළුවන් අලුත් නිර්මාණ කරන ඉංජිනේරුවරු ඉන්නවා. දැන් මේ දවස්වල විශාල ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඔබ දන්නවා ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපියුම් මේකකවල තොරතුරු පද්ධතිය සම්බන්ධව මේවා ඉතාමත්ම අඩු පිරිවැයකින් හදන්න පුළුවන්, අඩුපාඩු වෙන්නේ නැති, දූෂණ වෙන්නේ නැති ඖෂධ හිඟයක් එනවා නම් කල්තියා හඳුනා ගන්න පුළුවන්, ක්‍රමෝපායන් හදන්න පුළුවන් දක්ෂ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා. අපි අත්දකින දේ තමයි ඔවුන්ට අවස්ථාවක් දෙන්න අපේ රටේ මේ පාලන තන්ත්‍රයේ දිගින් දිගටම සූදානම් නැහැ. ඒක මම පෞද්ගලිකවත් අත්දැක්කා දීර්ඝ කාලයක් මුල අපේ රටේ ක්‍රමවේද ඇතුලේ තියෙන දෙයක්. ඒ නිසා අපිට දැන් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රධාන වශයෙන් රජයේ විශ්වවිද්‍යාල ගත්තට පස්සේ ආසන්න වශයෙන් 50ක් 100ක් අතර ප්‍රමාණයක් තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල. ඒතර වෛද්‍ය පීඨම තියෙනවා 15කට ආසන්න ප්‍රමාණය. හැබැයි අපේ රටට පිරිටන් පෙත්තක් ගේන්නේ බංග්ලාදේශයේ. අපේ රට පිරිටන් පෙත්ත කියන්නේ නේපාලෙන් නැත්නම් ඉන්දියාවෙන්. හැබැයි ඉන්දියාව කියන්නේ අපි එළියට ඇවිල්ලා උජාරුවෙන් කියන අපේ රටේ ලෝකයේ ඉහළ සාක්ෂරතාවයක් තියෙන රටක්. අපේ රට ලෝකයේ ඉහළ බුද්ධි මට්ටමක් තියෙන රටක් කියලා. හැබැයි අපි අසමත් වෙනවා අඩුම ගානේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන පිරිටන් පෙත්තවත් අපේ රට ඇතුලේ හදා ගන්න. ඒතර එහෙම වෙලා තියෙන්නේ ඇයි? තාක්ෂණය අපේ රට අපි ගෙනල්ලා නැහැ. විදේශ රටවල් වල තියෙන අලුත් තාක්ෂණික ක්‍රම අපේ රටට ගෙනල්ලා ආයෝජනය කළා ප්‍රවර්ධනය කළා කටයුතු කරන්න පාලකින් සමත් වෙලා නැහැ. ඔවුන්ට තියෙන්නේ අවුරුදු 5න් 5ට වෙනස් වෙන තමන්ගේ බලය රඳවා ගැනීම සැලැස්මක් මිසක් දීර්ඝ කාලීන යන ප්‍රතිපත්ති සැලැස්මක් නැහැ. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් ලෝකේ වෙනත් රටවල් වල වැදගත්ම අමාත්‍යාංශය තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය. හැබැයි අපේ රටේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියන අඩුම ගානේ කැබිනට් ඇමති ධුරයක්වත් නෙමෙයි. දැන් මොකද ලෝකයේ දියුණු වෙන්නේ විද්‍යාව හා තාක්ෂණයත් එක්ක නිසා විශ්වවිද්‍යාල පද්ධතිය හඳුනාගෙන ඒවට අලුතෙන් උපායන් හඳුනාගෙන විෂය නිර්දේශ වෙනස් කරලා ජාතික සංවර්ධනය සඳහා තරුණ තරුණියන් බිහි කිරීම තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශික ප්‍රධානම කාර්යය. එතකොට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගැන ඔබ සඳහන් කරපු නිසා මම මේ කතාවත් ඔබට කියන්න අවශ්‍යයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ තියෙනවා මේ අරමුදලක්. ඒ අරමුදලෙන් කරන්නේ ඔය නම සොයා ගැනීම වාගේ අයට පිටරට ගිහිල්ලා ඒගොල්ලොන්ට ඉගෙන ගන්න සාධ්‍යයක් දෙන්න. මම දන්න එක්තරා තරුණයෙකුට එම අවශ්‍යලා අපි කතා කරාම එතන ඒ අරමුදලේ සල්ලි ඉවරයි. එතකොට එහිට නිලධාරියෙක් කිව්වා මේ හිටපු ඇමතිවරයා සහ පවුලේ අයට විදේශගත වෙන්නත් මේකේ සල්ලි ගත්තා කියලා. ඉතින් දැන් අපි ඩොක්ටර් ටමල් ඔබ යෝජනා කරන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ පාරේ අරගල කරලාද? එහෙම නැත්නම් ව්‍යවස්ථාව වෙනස් කරලාද?
දැන් මේ පාලකයෝ අපි දැන් අපි 56 ඉඳලම පත්වලා තියෙන මේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. කවුරුත් බලෙන් ගත්තු ආණ්ඩු තිබුණේ නැහැ අපිට. යම් යම් කුමන්ත්‍රණ තිබුණා. නමුත් ආණ්ඩු වෙනස් කරන්න බැරි වුණා කුමන්ත්‍රණ වලින්. හැබැයි රටේ ජනතාව ඡන්දය දෙනවා. ඡන්දය දීලා පත් කර ගන්නවා. දැන් ඔබේ පළාතෙන් ආපු නායකයෝ ඊටාම ජනප්‍රිය නායකයෝ. හරිද? උන්ට රටේ විශාල පිළිගැනීමක් තිබුණා. ඒ ජනප්‍රියතාවය මම හිතන්නේ සෑහෙන කාලයක් එක දිගට තිබුණා. යුද්ධය නිසා කුමක් කාරණා නිසා. දැන් අපි පුරවැසියෝ වෙනස් කරන්නේ නැතුව දැන් ඔබ කියන කාරණා ඔක්කොම හරි. අපි හැමෝම මෙතන ආපම අපි කියන කාරණා තමයි. මේක වුණා නම් හොඳයි. මේක වෙලා නැහැ. දැන් වෙලා නැහැනේ. හැබැයි දැන් පුරවැසියෝ කියමු මොකද්ද මේකේ? පුරවැසියෝ අපි දැනුවත් කරන්නේ කොහොමද? නිවැරදිම තැන තමයි ආයෙම තැන මේ සාකච්ඡාවේදී අපිට දැන් අඥාන පාලකින් හරි අඥාන පාලන ක්‍රමයක් කරන නිර්මාණය වෙන්නේ රටේ පුරවැසියන්ගේ තියෙන සබුද්ධිමත්කම අඩුවන්නේ නම් පමණයි. ඒ කියන්නේ පුරවැසියන් ඇවිල්ලා පෙරලා තමාගේ පාලන තන්ත්‍රය ගැන ප්‍රශ්න කරන්නේ නැත්නම් තමාට අවශ්‍ය කරන මට්ටමේ පාලකයන් බී කරගන්න පුරවැසියන්ට උනන්දුවක් නැත්නම් පුරවැසියන්ගේ තේරීම තියෙන්නේ අපි අර කතාවක් තියෙනවා දැන් උඳු වපුරලා මුං අස්වැන්න ලබා ගන්න බෑනේ ඉතින් අපි කරන්නේ හැමදාම උඳු වපුරලා ඉවරලා ජනතාව අවුරුදු 5ක් ගත වෙන්නත් කලින් සමහර අය අවුරුදු දෙකක් යනකොටම ජනතාව තේරුම් ගන්නවා මේ පාලන ක්‍රමයෙන් රට සාර්ථකව වෙන්නේ නැහැ කියලා. ඒතර ඊට පස්සේ අවුරුද්දක් විතර ගිහිපු තැන ඉඳලා ඊළඟ අවුරුදු 4ම ජනතාවත් විපක්ෂයත් කරන්නේ මොකද? පාලක පැන්ති එළවීම සඳහා අරගල කිරීම පාර්ලිමේන්තු කාලේ විනාශ කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ආයෙ අවුරුදු 5 ගිහිල්ලා ඊළඟ ආණ්ඩුව බලයටපත් වුණාම නැවතත් අවුරුද්දක් විතර යනකොට ජනතාවට අවශ්‍ය වෙනවා මේකෙන් අපි අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා මේක අනිත් පැත්තට යනවා. මට මතක් වෙනවා අර මම හිතන්නේ පරාක්‍රම එයල්ල මහත්තයාගේ අර නාට්‍යයක් තියෙනවා අර රාලේ බැඳපන් සෙක්කුව වේදිකා නාට්‍යයේ තියෙනවා. අර අපි විටින් විට අවස්ථාවෙන් අවස්ථාවට අර කිරිපුස්සෝ දෙන්න මාරු කර කර මේ සෙක්කුව කරකැවීම තමයි සිද්ධ ජනතාව හැමතිස්සෙම අවුරුදු 5න් 5ට එක පාලකෙක් අසාර්ථක වෙනකොට තවත් පාලකෙකුට බලය දෙනවා. හැබැයි මේ කිසිදු අවස්ථාවක පුරවැසියන් බුද්ධිමත් භාවයේ නැති බවට පැහැදිලිව පේන තියෙන දෙයක්. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ මේ වතාවේ මේ අරගලවලදී ජන අරගලවලදී මහ ජනතාව මීට කලින් හිටපු ජනතාවට වඩා දැන් අපි ඉන්නේ අලුත් පරම්පරාවක මහ ජනතාවක් අලුත් පරම්පරාවක තරුණ තරුණියන්. ඒතර උන්ට විශාල වගකීමක් තියෙනවා මේ ක්‍රමයේ මේ විෂම චක්‍රය වෙනස් කරන්න සඳහා මේ විෂම චක්‍රය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා ජනතාව සබඳිමත් වීම අනිවාර්ය සහ අත්‍යවශ්‍ය කරුණක්. ඒ නිසා මම දැන් මේ දැන් ජනතාව සබඳිමත් වෙන්න පුළුවන් කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙන එකක් තමයි අපිට ගුවන් විදුලිය වෙන රූපවාහිනිය වෙන්න පුළුවන් එක පැත්තකින් මාධ්‍ය ඒකාධිකාරියක් එක්කත් සමහර අපේ රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවට ගිහලා අපිට මේක කතා කරන්න බෑ. අවස්ථාව ලැබෙන්නේ නැති නිසා මම හිතන්නේ ජනතාව අලුත් ජනතාවක් බිහිවනතුරු අපිට මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රශ්න රාශියක් තිබෙන වෙලාවක්. විශේෂයෙන්ම ඖෂධ හිඟය. ඒ වගේම ලංකාවේ එක්තරා කාලයක ඊටාම මේ ප්‍රබල ආයතනයක් තමයි සෞඛ්‍ය අංශය නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්ති විඳා. නමුත් ඒ සියලු වරප්‍රසාදයන් ජනතාවගෙන් ඈත් වෙලා තිබෙනවා. අද ජනතාවට ඊටාම පෙන්ඩෝල් පෙත්ත පවා ලබා ගැනීමේ අසිරුතාවයක් තිබෙනවා. එහි මිල සහ හිඟතාවය. දැන් ඔබ නියෝජනය කරන ශේෂ්ත්‍රය. එතකොට දැන් මේ ඖෂධ හිඟයක් එනවා කියන කාරණය ඔය වෛද්‍යවරුන්ට සහ එහි සිටින අධ්‍යක්ෂවරුන්ට ඒ බලධාරීන්ට කලින් අවබෝධයක් එන්නේ නැද්ද? දැන් අපේ රටේ ඖෂධ හිඟය කියන එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙන තියෙද්දී සාමාන්‍යයෙන් දන්නවා අපේ රට ලෝක ඕනම රටක ඖෂධ රට ගෙනීමේ ක්‍රමවේදයක් තියෙනවා. මම ඉතින්ම මේක පටන් ගන්නවා. සාමාන්‍ය මේ ඖෂධ ගෙනීමේ ක්‍රමයේ සම්බන්ධ මුලින්ම කරන්නේ ප්‍රාදේශීය වශයෙන් තියෙන රෝහල් පද්ධතිය ඉඳලා වාර්ෂිකව තම තමන්ගේ රෝහලට අවශ්‍ය කරන ඇස්තමේන්තු දිස්ත්‍රික් කරා පළාත් තරහා රේඛ්‍ය අමාත්‍යාංශයට ගෙන්වා ගැනීමක් කරනවා. ඒ අනුව ලංකාවෙම ලැබෙන ඒ සියලු ඖෂධවල ඇණවුම් විශ්ලේෂණය කරලා වසරකට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය කරන ඖෂධ ප්‍රමාණය සම්බන්ධ ලේඛන සකස් කරනවා. ඊට පස්සේ ඖෂධ සම්බන්ධ ලේඛන සකස් කරාට පස්සේ ඒ ඖෂධ මිලදී ගැනීම සිදු කිරීම සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ රට ඇතුලේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් හරහා දේශීය නිෂ්පාදකයන්ගෙන් දේශීය ව්‍යාපාරිකයන් ඖෂධ මිලදී ගැනීම සිද්ධ කරනවා. මේක 120කට අඩු ප්‍රමාණයක් 80කට වැඩි ප්‍රමාණයක් අපේ රට විදේශීය නැත්නම්
අපි කියන ඖෂධ ආනයනකරුවන් හරහා තමයි අපේ රට ගෙන්වා ගැනීමක් සිද්ධ කරන්නේ. ඒතර මේ විදියට අපි ලබාගත් ඖෂධ ලේඛන වර්ග කිරීමක් කරලා ඊට පස්සේ ඒ ඖෂධ සැපයීම සඳහා අපේ රට ඇතුළේ නම් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි මේ ఔෂධ සැපීමේ යාන්ත්‍රණයේ ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණයේ අතරමැදි මිලදී ගැනීමේ ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටි සම්බන්ධව වගකීම තියෙන. ඊට පස්සේ ඖෂධ සංස්ථා රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ටෙන්ඩර් පටිපාටි හරහා අපේ රටට දේශීය ව්‍යාපාරිකින්ගෙන් හෝ විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වලින් ඖෂධ ආනයනය කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ ඖෂධ ගෙනාවට පස්සේ ඒ වගේ මෙතන දෙයක් කියන්න දැන් මීට පෙර අපේ රට ගෙනාපු නැති ඖෂධයක් නම් ඖෂධ නියාමන අධිකාරියේ නියමිත තත්ත්ව ප්‍රමිති සහතිකර යටත්ව තමයි ඖෂධයක් ගේන්න අවසර ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඖෂධ ගෙනාවට පස්සේ රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් අපේ රටේ තියෙන ඖෂධ නියාමන අධිකාරිය මගින් එම ඖෂධ නැවත පරීක්ෂාවට ලක් කරන්න ඕන. මොකද හේතුව මේ ගෙනාපු ඖෂධ වල ගුණාත්මකභාවය මුල් අවස්ථාවේදී ලබා දීපු සාම්පල් වල නියදිවල ගුණාත්මක භාවයට අනුව තියනවාද කියන එක. ඊට පස්සේ තමයි ඖෂධ දිස්ත්‍රික් මට්ටමේ පළාත් මට්ටමින් බෙදා හැරීම සිද්ධ කරලා ප්‍රාදේශීය සැපයුම් මධ්‍යස්ථානට ගම. ඒතර මේක තමයි සාමාන්‍යයෙන් ඖෂධ චක්‍රය. ඖෂධ නිෂ්පාදනය සහ කළමනාකරණය කිරීමේ චක්‍රය සිද්ධ වෙන්නේ මේ අන්දම. එතකොට අපේ රටේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තට පස්සේ පරිගණක පද්ධතිය හරහා සෑම රෝහලකම තියෙන ඖෂධ ප්‍රමාණයන් සම්බන්ධව දත්ත පරිගණකගත පද්ධතියක් තුල තියෙනවා. ඒක තුලින් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා ඉදිරි මාස 3 මාස 6 වෙනකොට අපේ රටේ ඖෂධ වල වෙනස් වීම නැත්නම් ඖෂධ වල අඩු වැඩි වීම සම්බන්ධ අවබෝධයක් ගන්න පුළුවන්. යම් කිසි දිස්ත්‍රික්කයක ඖෂධය වැඩිපුර තියෙනවා නම් තවත් දිස්ත්‍රික්කයක ඖෂධයක් අඩුවෙන් තියෙනනම් ඒක වුණත් මේ පද්ධතිය හරහා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් දැන් මෙතන සිදුවෙච්ච කරුණ තමයි අර ඔබ කිව් විදියටම මේ කල්තියා ඖෂධ හිඟය සම්බන්ධව අවබෝධයක් ගන්න, කළමනාකරණය කරගන්න, පුරෝකතන කරන්න පහසුකම් තිබියදී අපිට පේන දෙයක් තමයි මේ සම්බන්ධව කල්ැතුව පියවර අරගෙන නැහැ කියන එක තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන කරුණ වෙන්නේ. මෙතෙන්දී එක් පැත්තකින් කළමනාකරණ අංශයේ දුර්වලතාවය බලපානවා, අනික් පැත්තෙන් තමයි ඖෂධ හිඟය දැනගන්නා විට රට ඇතුලේ බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙන නිසා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ටත් විදේශ රටවලින් අපේ රට ඖෂධ ආනයන කරුවන්ටත් බැංකු පද්ධතිය හරහා ණයවර ලිපි නිකුත් කර ගැනීමට බාධා පැමිණෙනවා. කියන්නේ LC ඕපන් කරගන්න බැරි වෙන නිසා දේශීය හා විදේශීය ආනයන කරුවන්ට අපේ රට ඖෂධ ගෙන්නන්න බැරි වෙනවා. හැබැයි අර මම කිව් විදිහටම මෙවැනි ඖෂධ හිඟයක් නිර්මාණය වෙන්න පුළුවන් කියන කරුණ නැත්නම් ඇස්තමේන්තු සකස් කර ගැනීම සම්බන්ධව අපට ගිය අවුරුදු දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට කාල සීමාවක් තිබුණා. හැබැයි අපි ඒක ඒ අවස්ථාවේදීම ග්‍රහණය කරගන්න අසමත් වෙලා පියවර ගන්න අසමත් වෙච්ච නිසා අවසානයේ අපි දකිනවා මේ තත්ත්වය නිර්මාණය වෙනවා. මොකද අපි කියන කරුණු සනාහත වෙනවා කෝප් කමිටුවේදී පවා පැහැදිලිව අනාවරණය වෙනවා. කල්තියා මේ ඖෂධ හිඟය ගැන දැනගන්න පුළුවන්කමක් තිබියදී පියවර ගත්තේ නැහැ කියන එකත් දැනගන්න අවශ්‍ය කරන පහසුකම් තව වැඩි දියුණු කරගන්න තිබුණා කියන කරුණ. මම අර මුල්ම අවස්ථාවේදීත් කිව්වා ලෝකයේ දියුණු වෙනකොට දත්ත රියල් ටයිම් ඩේටා කියන එක තමයි අද ලෝකයේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ. අපි දැන් මන්ද පෝෂණය ගැන ගත්තට පස්සේ එක එක රෝහල් වල වෛද්‍යවරු මන්ද පෝෂණය ගැන කතා කරනවා. ආහාර හිඟය ගැන කෘෂිකර්ම අංශ කතා කරනවා. දීවර කර්මාන්තය ගැන දීවර අංශ. ඒතර මෙහෙම ගත්තම එක එක කට්ටිය තම තමන්ගේ ප්‍රාදේශීය වශයෙන් කතා කරාට රටේ තීන්දුව తీරන ගන්න ස්ථානවල පාර්ලිමේන්තු වෙන්න පුළුවන් ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේකේ හරි තොරතුරු මේ මොහොතේ දත්ත ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණ වශයෙන් අද ඩෙන්ගු රෝගීන් කීයද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවනේ. අද ලංකාවෙම දවල් 12 වෙනකොට ඩෙන්ගු රෝගීන් කීයක් වාර්තා වුණාද කියලා දැනගන්න පුළුවන් පහසුකම් තියෙන්න ඕන. ලෝකේ රටවල් දියුණු වෙනකොට ප්‍රතිපත්ති තීරණ ගන්න ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරු තීරණ ගන්න දත්ත මත පදනම් කළ තමයි තීරණ ගන්න. දැන් ආහාර හිඟයක් ගැන සහල් හිඟයක් ගැන ගත්තම අපිට පේන දෙයක් තමයි ඉහළ ඉඳලා පහළට දේශපාලක සහ නිලධාරීන් දවස ගානේ වෙනස් දේවල් කියනවා. දැන් හොඳ උදාහරණය තමයි අපි දැක්කා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා කියනවා සති 3ක් යනකම් තෙල් අර්බුදයක් ඇති වෙන්න පුළුවන් සූදානම් වෙන්න තෙල් පරිහරණය කරන්න එපා කියලා. හැබැයි එදාම ඉන්ධන බලශක්තිය අමාත්‍යවරයා කියනවා තෙල් අර්බුදයක් නැහැ බය වෙන්න එපා. ඒතර අපිට පේනවා ඉහළ ඉඳලම ගත්තට පස්සේ විවිධ පුද්ගලයන්ට හරියට තීරණ ගන්න ප්‍රතිපත්ති සකස් කරන්නට පුළුවන් තොරතුරු පද්ධති අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබේ ශේෂ්ත්‍රය මොකද? දැන් අපි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඒ තමයි මගේ මේ තියෙන කාරණාවක් ඔබෙන් පැහැදිලි කරගන්න. ලංකාවේ වෛද්‍ය සංගම් තිබෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන සංගම මම හිතන්නේ රජයේ වෛද්‍ය සංගමය. ඒක ප්‍රබල සංවිධානයක්. මේ සංවිධානයේ එක්තරා කාලයක
මිනිස්සුන්ට දැනගණ්ඩ ලැබෙන්නේ කරන වර්ජන සංඛ්‍යාව පිළිබඳව. එකින් තම දැනගන්න වර්ජනයක් කරන්න මේ සංවිධානය කර. දැන් රෝහල්ලවල තියෙන අඩුපාඩු. ඖෂධ හිඟයක් ඇතිවේද කෙන කාරණය. තැන් වෛද්‍ය සංගම් විසියට මේවා ගැන සැලකිල්ලක් දක්වන්න දවදානයක් දක්වන්න ඇද. ඔබ කියපු විදිහටම අපේ රටේ ප්‍රධානම වෛද්‍යවරුන්ගේ ප්‍රධාන වශයෙන් වෘත්ති සන්ති ව්‍යාපෘත රජවැන්දාන සංගමය අපි දැක්කා පහුගියකගෙන් 2015-16 කාලේ ඔවුන් රටේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන සුළු හෝ අඩුපාඩුවක් සම්බන්ධව ප්‍රබල හඬ නගමින් විවිධාකාර වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමක් කළා. ඒ වගේම තමයි ඔවුන් සැලකිය යුතු කාර්යභාරයක් කළා මම හිතන්නේ වර්තමාන දේශපාලන අධිකාරීන් බලයට පත්වීම සඳහා. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති සම්පාදන කාර්යයේදී දැන් මේ විමුත රට ඇතුළේ නිර්මාණය වන ආහාර හිඟයේදී එකවරම නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැතුව කාබනික ගොවිතැන ජනගත කිරීම නිසා මේ වෙනද අපි දන්නවා රට බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. රටේ රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිවරයා පවා ප්‍රසිද්ධිය පිළිගන්නවා තමා අතින් අත්තරදක් වෙච්ච බව. ඒතොර තමාගේ පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් නැත්නම් තමා නියෝජන කණ්ඩායමේ පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් තමාගේ වෘත්තියේ තුල තියෙන විද්‍යාත්මක කරුණු මිත්‍යාවන් විදිහට ජනගත කිරීම අපි දකිනවා පහුගිය කාලේ මුලින්ම වෛද්‍යධාරික සංගමයට සම්බන්ධ බොහෝ නායකයන් සහ සමාජිකයන් අතර සිද්ධ වෙනවා. ඒතොර ඒකේ අරමුණ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රටේ මහ ජනතාව හෝ තමාගේ සුබ සිද්ධියට වඩා තමා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් වල හෝ මතවාදයන්ට පහසුකම් සපයලා එම මතය දේශපාලකයන්ගේ මතය ජනගත කරන්න අවශ්‍ය කරන උපකාරයක් ආධාරයක් විදිහට තමයි මේ බොහෝ වෘත්තීය සංගම් කටයුතු කරේ. අපි දන්නවා දැන් ඕනෑම කරුණක් විද්‍යාත්මක කරුණක් අපි මහා පරිමාණ ඉදිරිපත් කරනකොට ඒ සම්බන්ධ නියම ව්‍යාපෘති සිද්ධ කරන්න ඕන. ඒකේ ප්‍රතිඵල අධ්‍යයනය කරන්න ඕන. ඒකෙන් වෙන බලපෑම ගැන අවබෝධයක් තියෙන්න ඕන. හැබැයි එහෙම නැතුව අපේ රටේ හරි පහසු දෙයක් තමයි සිංහලකම සිංහල බෞද්ධකම හෙළවෙදකම මෙවැනි වචන අර දේශපාලන වෙළඳපොලේ බොහොම ජනප්‍රිය විදිහට අලෙවි වෙන මාතෘකා. ඒතර අපි දැක්ක දෙයක් තමයි වෛද්‍යනායක සංගමේ පවයි නායකින් මේ මාතෘකා ඉතා පහසුවෙන් ජනතාවට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් තමයි කටයුතු කරන්නේ. මොකද හේතුව ඒ හරහා ඔවුන්ගේ නැතම් නායකයින්ගේ යම් විදිහකට පෙන්දේ දේශපාලන අරමුණු වෙන්න පුළුවන්. දේශපාලන වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම කටයුතු සඳහා ඔවුන් ඒ සඳහා පාවිච්චි කිරීමක් භාවිතා කිරීමක් කරන්න ඇති. මේකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? රටේ මහජනතාව තුළ වෛද්‍යවරුන් කෙරෙහි වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති ව්‍යාපාර කෙරෙහි තිබෙන විශ්වාසය ඒ ගරුත්වය බරපතල ලෙස හානියට ලක් වෙනවා. අද සමහර අවස්ථා අපි දකින්න වෛද්‍යවරු අර වාහනේ තමාගේ වෛද්‍යවරයෙක් කියලා සඳහන් වෙන සලකුණ පවා සමහර වෛද්‍යවරු අද ප්‍රකාශයටපත් කරමින් යන්නේ නැහැ. මොකද ජනතාව තුළ විවිධ කෝපයක් නැත්නම් අපකීර්තියක් අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි අපි විශ්වාස කරත වෘත්ති සමිති ව්‍යාපාරයක් විදිහට කුමන ආණ්ඩුවක් බලයේ හිටියත් කුමන සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හිටියත් සෞඛ්‍ය පද්ධතිය අඩුපාඩුවක් තියෙන ඒ සම්බන්ධව හඬ නගන්නට නොපැකිලිව ඉදිරිපත් යුතු වෙනවා. මොකද අවසානයේ ඒකේ ප්‍රතිලාභ ලැබිය යුත්තේ සාමාන්‍ය මහ ජනතාවට නිසා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් වෙනකොට ඇමතිවරයාගේ කණ්ඩායම වෙනස් වෙනකොට තම ඇමතිවරයාගේ දේශපාලන පක්ෂය වෙනස් වෙනකොට ඒ හඬ වෙනස් වෙනවා නම් මහ ජනතාව ඒ වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන තියෙන විශ්වාසය බිඳ වැටීමක් වෙනවා. ඒ නිසා පහුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ කණ්ඩායම හෝ දේශපාලන පක්ෂ හෝ දූෂණ වංචා වලට සම්බන්ධයි නම් වර්තමාන රාජ්‍යක අමාත්‍යවරුන් දූෂණ වංචා වලට සම්බන්ධයි නම් පහුගිය කාලේ රෝහල් පද්ධතිය ඇතුලේ අඩුපාඩු තිබුණා බෙහෙත් තිබුණ නැත්නම් ඖෂධ හිඟයක් තිබුණා නම් ඒ වෙනුවෙන් හර නැගුවා වගේම මේ කාලෙත් සෞඛ්‍ය පද්ධතිය ඒ හා සමානවම ඊට වඩා බරපතල ලෙස අඩුපාඩු තියෙන අවස්ථාවකදීත් ඒ හඬ වෙනස් වෙන්න බෑ. මොකද අවසානයේ අරමුණ වෙන්න ඕන එක පැත්තකින් තමාගේ වෘත්තීය නියෝජනය කරන වෘත්තීය සමිති සමාජිකයන්ට සුබ සාධනයක් වෙන්න ඕන. අපි නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපන ලැබු වෛද්‍යවරු විදියට අපේ හෘද සාක්ෂියේ පරමායිතියක් තියෙනවා රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින. ඒ නිසා මේ මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැර වෙලා කීප දෙනෙකු විසින් තමාගේ අරමුණු වෙනුවෙන් අර විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් නියෝජනය කිරීම කියන සංකල්පය භාවිතා කළා දේශපාලනයට බලපෑම් කළා දේශපාලන සතුරු කිරීම නිසා අද මේ කනගාටුවට අත් වෙලා තියෙන නිසා අද වෛද්‍යවරු තේරුම් අරන් තියෙනවා මේ ක්‍රමයේ යටතේ මේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමග කටයුතු කරන්න බෑ කියන එක. ඒ නිසා අපි දකිනවා එම වෘත්තීය සමිති ව්‍යාපාරයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා.
ඒ නිසා අපි මධ්‍යස්ථ මතධාරී වෛද්‍යවරුන් ඉල්ලන්නේ අපි දැන් මේ ඇතිලා තියෙන ආර්ථික තත්ත්වයේ ආහාරින්ග ඉන්ධන හිඟය මේ සියල්ල ඔබට බලපාන. ඒතර මේ රට නිවැරදි රටක් කරන්නට ඔබේ දරුවන්ට නිවැරදි රටක් කරන්නට නම් ඔබ දැන් ඉන්න පටුකෝණයෙන් පටු පරමාර්ථ වලින් ඔබට ගිහිල්ලා ඔබේ නායකයෙක් අපි දැන් දේශපාලන වහල්භාවය ගැන කතා කරනවා දේශපාලන පක්ෂවල වහල්ලු ඉන්නවා කියලා කතා කරනවා. ඒ වගේ වෘත්තීය සමිති ව්‍යාපාරවල සමහර අවස්ථා දකින දෙයක් තමයි තමාගේ නායකයාම හරි කියන මතයේ ඉන්න වෛද්‍යවරු සහ විවිධ වෘත්තීය සමිති සමාජිකයන් ඉන්නවා. එහෙම වුණොත් වෙන්නේ ඔබ අර ගම්මන්පිල ඇමතුමා කිව්වා වගේ එඬේරා පසුපස යන ගොන්නු රැලක් වගේ ගමන් කරනවා නම් අපේ රටේ වෘත්තීය වේදිනොත් ඔවුනුත් අවසානයේ නතර වෙන්නේ කනගාටුදායක තැන්. ඒවා වෙනස් කරන්න ඕන. අපි සාකච්ඡා මුල්වලදී කතා කරා වගේ මේක සාමාන්‍ය මහ ජනතාව විතරක් නෙමෙයි වෘත්තීය වේදිනොත් අලුතෙන් හිතන්නට අලුත් ජනතාව බිහි වෙන්නට වගකිව යුතු පුරවැසියන් බවට පත් වෙන්න ඕන. දැන් මට වාහනයක් තියෙනවා මට ගෙදරක් තියෙනවා මගේ දරුවා යන්නේ හොඳ ඉස්කෝලේක නම් මගේ දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් නම් මේ රටේ ප්‍රශ්න මට වැදගත් නෑ. මේක අපි දැන් ගොඩක් අයගේ මතයක් තියෙනනේ ඔය දේශපාලනය අපිට ඕන නෑ. රටේ බහුතරයක් වෘත්තීයවේදී මතය තමයි දේශපාලනය අපිට ඕන නෑ. හැබැයි දේශපාලනය ඕන නැහැ කියන වෘත්තීයවේදීන් තමයි ඉන්ධන පොලිමේ ඉන්නේ. විදුලි බලය නැති වුණාට පස්සේ පාරට බහැලා කෑ ගහන්නේ අරගල කරන්නේ. ගෑස් ටික නැතුණාම පාරේ ගිහිල්ලා අරගල කරන්නේ කතා කරන්නේ. දරුවාගේ අධ්‍යාපනය අසාර්ථක වුණාම තමයි පෞද්ගලිකව විශාල මුදලක් ගෙවලා පෞද්ගලික පාසල් වලට දරුවා දාන්න වෙලා තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල යවන්න වෙලා තියෙන්නේ තමාගේ ඉඩකඩම් විකුණලා දරුවාව රට යවන්න වෙලා තියෙන්නේ මේ ඔක්කොම දේශපාලනය තමයි. නිසා අපි හිතනවා නම් අපිට මේක දේශපාලනය ඕන නෑ අපි මේ පැත්තටලා හිටියොත් කියලා අපි දන්නේම නැතුව අර කකුළුවෙක් අර කැන්ස් පිළිකාවක් අපේ සමස්ත මේ ශරීරෙම විනාශ කරනවා වගේ අපි මේ ක්‍රමයට අපිට පුළුවන් විදිහට දායක වෙන්නේ නැත්නම් වෙන්නේ අපිත් සමග මේ සමාජයේ විනාශ වෙන්න පටන්. ඒ නිසා මේ රටේ සියලුම වෘත්තීයදී වගකීමක් තමයි මේ අලුතෙන් හිතලා මේ සමාජයේ වඩා යහපත් සමාජයක් කරන්නට ඔබේ දායකත්වය ඔබේ මට්ටමින් දෙන්න ඕන. ඒ වගේම තමයි සියලුම දේශපාලන පක්ෂ වලට බලපෑමක් කරන්න ඕන. මැතිවරණවලදී ජනතාව ගැන සබුද්ධික මේ ප්‍රශ්න ගැන දැනුවත් ප්‍රායෝගික අවබෝධයක් තියෙන මිනිසුන් ඒ උන්ගේ නාම ඡන්ද නාම ලේඛන ඉදිරිපත් කරන්න. අර ඔබ ඇහුවා ඇයි මේ දූෂිත දේශපාලකීම නැවත නැවත බලයටපත් වෙන්නේ කියලා. ඒ නාම යොදලා ලැස්තු ඉන්න 10 දෙනාම 12 දෙනාම දූෂිතයි නම් ජනතාවට විකල්පයක් නැහැ. උන්ගේ කාට හරි ඡන්ද දෙන්න වෙනවා. මේ සමානුපාතික ක්‍රමයේ අර්ථය එක ඡන්දයක් තිබ්බත් පාර්ලිමේන්තුවට යනවා. ඒ නිසා දේශපාලන පක්ෂවල නායකයින්ට සුවිශේෂ වගකීමක් තියෙන ඉදිරි මැතිවරණවලදී මේ රට වෙනස් කරන්න නම් පුරවැසියන්ට වගකීමක් තියෙනවා දේශපාලන පක්ෂවලට. තමාගේ දේශපාලන පක්ෂයට බලපෑමක් කරන්න නාම යෝජනා සකස් කරනකොට ජාති ලැයිස්තු සකස් කරනකොට අර වෘත්තීයවේදීන් කියලා උපාධියක් තියෙන ආචාර්ය උපාධියක් තියෙන තනතුරු තියෙන අය නෙමෙයි දේශපාලනය ගැන සමුද්දිභාවයක් තියෙන මේ රට වෙනස් කරන්න ඕන කියලා අර අපි කියන්නේ ඇඟේ මේ හැඟීම තියෙන මිනිසුන්ට අවස්ථාවක් දෙන්න ඕන. එහෙම නැත්නම් 20යි 25 නෙමෙයි 21යි 25 ෙදිත් අපේ රට මං හිතන්නේ මේ තියෙන ඉතා අඳුරු තත්ත්වය තමයි ඉතුරු වෙන්නේ. ඉතාම වැදගත් කාරණා කීපයක් ඔබ අප හමුවෙත් ලැබුවා. මේ ඉතාම කෙටියෙන් මම ප්‍රශ්න දෙකක් අහනවා කෙටියෙන් උත්තර දෙන්න. අපේ කාලෙ පිළිබඳ ප්‍රශ්නක් තිබෙන නිසා වෛද්‍ය වෘත්තිය කියන්නේ වරප්‍රසාද ලැබිය යුතු වෘත්තියක්ද ඒක සාමාන්‍ය ජනතාව සමග නෑ වෛද්‍ය වෘත්තිය කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන අනිකුත් රැකියා හා සමාන විදියටම ඒ රැකියාවට හිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද තියෙන වෘත්තියක් පමණ. එහෙම නැතුව අනිකුත් සෞඛ්‍ය සේවය හෝ අනිත් වෘත්තිකයන්ව අභිබවා වෙනම විශේෂ වරප්‍රසාද ලබන කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා අපි විශ්වාස කරන දේ සෞඛ්‍ය සියලුම සෞඛ්‍ය සේවකයන්ට හිමි සමතැන ලැබිය යුතු වෙනවා. ඒ තමගේ සුදුසුකම් සහ තියෙන සේවා දක්ෂතා හා කුසලතාවට අනුව. ඒ නිසා අපි අනවශ්‍ය කුලවාදයක් නිර්මාණය කරගත්තොත් සමාජය ඇතුලේ මේ තියෙන ඇතිනති පරතර තවත් වැඩි වර්ධනයක් වෙනවා. ඒ නිසා අපි කණ්ඩායමක් විදියට රටේ මහ ජනතාව ගැන තමයි අපි අවධානය යොමු කළ යුත්තේ. ඔබ ජනමාධ්‍ය සමගත් ඉතාම සමීපව වැඩකතු කරන ලේඛකයෙක් සහ සංනිවේදකයෙක්. මගේ අවසාන ප්‍රශ්නය අපි ඖෂධ හිඟය ගැන කතා කළා. මම එක්තරා අවස්ථාවක මම පුවත්පතක වැඩ කරන කාලේ මට තොරතුරක් ආවා. ඒක හරියටම නිවැරදි තොරතුරක්. වෛද්‍ය සැපයුම් අංශයෙන් හැම අවුරුද්දකම විශාල ඖෂධ තොගයක් විනාශ කරනවා කියලා. හරිද ඒ කතාව? එහෙම වෙලා නැද්ද? ඔව් මට ඔබ කියන කර්මයේ ළඟදී කෝප් කමිටුවේ අනාවරණය වුණා කෝටි 7කට අධික ඖෂධ පහුගිය අවුරුදු 10ක ආසන්න කාලයේදී අපේ රටේ විනාශ කරන්න නැත්නම් ගුණාත්මක භාවයෙන් අඩු තත්ත්වයේ තිබුණා කියන එක. ඒතර ඒක අවුරුදු ගානක එකතුවක් ගත්තම අතිවිශාල මුදලක්. ඒකට බලපාන එක හේතුවක් තමයි අපේ රට ඖෂධ ගෙන්වීමේදී ඖෂධ නියාමනයේදී ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කරගන්න තියෙන රසායනකාර පහසුකම් වල ප්‍රබල අඩුවක් තියෙනවා. මොකද
ඒ ලැබෙන සාම්පල් ප්‍රමාණය පරීක්ෂා කරන තර අපේ රටේ රසායනාගාර පරීක්ෂණ සේවාවන් වල පහසුකම් ප්‍රමාණය අඩුයි. මානව සම්පත අඩුවක් තියෙනවා. ඒ වගේම තමයි ගෙන්වන ඖෂධ ගබඩා කිරීම වල ගැටලු තියෙනවා. අපි ප්‍රාදේශීය ඖෂධ ගබඩා ගත්තට පස්සේ වැස්සට තිබෙන අවුවට වේලන තත්ත්වයක් තියෙනවා. නිසිපරිදි වායු සමීකරණ වැඩ කරන්නේ නැහැ. රෝහල් වල කොරිඩෝර් වල නැත්නම් සමහරලාට එළියේ තමයි ඖෂධ ටික ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඖෂධ ලබා දීමේදී ඖෂධ ලබා දෙන අතරමැද අපිට සාමාන්‍ය ක්‍රමයේ තමයි ඖෂධ නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියෙන් පරීක්ෂාවට ලක් වෙන්න ඕන. ඒතර රසායනාගාර පද්ධතියේ පදින අඩුපාඩු නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී කල් ඉක්ුත් වීමට ආසන්න ඖෂධ ලංකාවට ගෙන්වීමකුත් සමහර අවස්ථාවලදී වාර්තා වෙනවා. ඒතර කල් ඉක්ුත් වීමට ආසන්න ඖෂධ විශාල තුරක් ලංකාවට ගෙනාවට පස්සේ ඒ ඖෂධය මූ වෙන්නේ නැත්නම් ඒ ඖෂධය පාවිච්චි වෙන්නේ නැත්නම් ඉතාම ඉක්මනින් ඒ කෝටි ගානක ඖෂධ අපිට විනාශ කරන්න වෙනවා. අපේ රට ඖෂධය ගෙනාවට පස්සේ පද්ධතියට නිකුත් කරාට පස්සේ අපේ වරදක් නිසා නම් ඒ ඖෂධය පැය වෙනස් වෙලා තියෙන්නේ, ගුණාත්මක භාවය වෙනස් වෙලා තියෙන්නේ. අපේ ළඟ රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් නැත්නම් ඖෂධ ලංකාවට ගෙනාවට පස්සේ ඖෂධයේ ගුණාත්මක භාවය ගැන අවුරුදු ගාණක් ගිහිල්ලා අපි කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඖෂධ ලංකාවට ගෙනාපු සමාගමට ඖෂධයේ ක්වොලිටි ෆේල් වෙලා නැත්නම් ඖෂධය ගුණාත්මක භාවය නැහැ කියලා. ඒතර ඒ සමාගම කියනවා අපි ගේනකොට හරියට ගෙනාවා. ඔබේ රටේ ඇතිවෙච්ච වෙනස්කම් නිසා හරියට ගබඩා කරපු නිසා තමයි මේ ඖෂධය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත අපි කිව්වට සැපයුම් කරුවන්ගෙන් මේ මුදල් අය කරගන්න පුළුවන් ප්‍රතිපාදන නීතිමය බාධා අතිවිශාල ප්‍රමාණයක් තියෙන නිසා ඖෂධ ගෙන්වීම සඳහා මම කිව්වේ ඒකයි හරියට නියමිත දැනුමක් තියෙන ප්‍රවීණයන් පත් කරන්න ඕන, කළමනාකරන යාන්ත්‍රණයක් තියෙන්න ඕන, පුරෝකතන ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය තුළ ඖෂධ පාලනය කරන ආයතනවල ඉහළ තනතුරු වලට දේශපාලන බලපෑම් වලින් තොරව විශේෂ ප්‍රවීණයන් පත් කිරීමක් සිද්ධ වෙන්න ඕන. එහෙම නැතුව ඇමතිවරයා හෝට හිතවත් අය හෝ ව්‍යාපාර සමාගම් වලට හිතවත් අය පත් වුණොත් මේ රටේ මහ ජනතාවගේ විශ්වාසය බොන්න පැරසිටමෝල් පෙත්ත ගැන පවා නැති වෙන්න පුළුවන්. ඉතාම වැදගත් සාකච්ඡාවක් සෞඛ්‍ය ශේෂ්ත්‍රය පමණක් නොවේ අනිත් අංශ සම්බන්ධව අපි කතා කළා. වෛද්‍ය චමල් සංජීව පෙන්වා දුන්නා අපි කොයිතරම් අසරණ තැනකද ඉන්නේ. ඒ වගේම මේ අපි හිතන්නේ නැති අපරාධකරුවන් අපිට හමු වෙනවා මේ හැම තැනකදීම. විශේෂයෙන්ම ඖෂධ ගෙන්වීම, ඖෂධ විනාශ වෙන්න හිතාමතා කටයුතු කිරීම මේ සියලු දේවල් අපරාධ. ඒ සියල්ලක්ම අද අපිට අත්විඳින්න ලැබෙන්නේ දෙගුණ තෙගුණ වෙලා. අපේ රටේ ජනතාව අද විශාල පීඩනයක ඉන්නේ. ඉතින් අපි මේ රට වෙනස් කරන්න ඕන කියන කාරණේ තමයි අපි සියලු දෙනාම ඉන්නේ. ඉතින් ඔබ හැමගේම විශේෂයෙන්ම විද්වතුන්ගේ වගකීමක් තමයි තමන්ගේ හෘද සාක්ෂිය නැවත වතාවක් ප්‍රශ්න කරන එක. ඉතින් ප්‍රශ්න කර ඔබෙන් යම් වගකීමක් ගිලිහුණා නම් ඔබ කිසියම් වූ අපරාධයකට හෝ වංචාවකට ඔබ සම්බන්ධ වී තිබුණා නම් කරුණාකර ඒ නිවැරදි කරගන්න අවස්ථාව කරගන්න. මේ රට වහා වෙනස් කළ යුතු අවස්ථාවට අප පැමිණ තිබෙනවා. ඉතාම ස්තුතියි වෛද්‍ය චමල් සංජීව මැතිතුමනි. අයිබෝවන්.